right එතකොට අවතන භාවිතා කරලා තියෙනවා පුතේ the highest පුතේ the highest number of people එතකොට මම මෙතන සඳහනක් කරලා තියෙනවා පුතේ මොකද්ද මෙතන පුතේ ඔයගොල්ලන්ට සඳහන් කරලා තියෙනවා number okay highest number of people number කියන එකෙන් සඳහන් වෙන්නේ පුතේ සංඛ්‍යාව නේද පුතේ number කියන එකෙන් ගම්ම්‍ය වෙන්නේ මොකද්ද සංඛ්‍යාව කියන එක ඔතන සංඛ්‍යාව තියෙන නිසා number කියන එක දාලා මම අග තියෙන 16ට 16 අගට දැම්මේ නෑ මං 16 numbers කියලා දැම්මේ නෑ right පුතේ 16 numbers කියලා දාන්න අවශ්‍යතාවයක් නැහැ මොකද අපි මුල වාක්‍ය මුල සඳහන් කරලා තියෙනවා number කියන කතන්දරේ එතකොට ඒකේ තේරුම බලමු පුතේ the highest number of people ඒ කියන්නේ people එකේ බහුවචන තියෙනවද පුතේ people එකේ බහුවචන තියෙනවද පුතේ people එකේ බහුවචන peopleම තමයි people එකේ බහුවචන අපි peoples කියලා භාවිතා කරන්නේ නෑ ඒකත් ඔළුවේ තියාගන්න පුතේ එක මිනිස්සයාට කියන්නේ අපි දැන් එක මිනිහෙකුට කියන්නේ a people එක මිනිහෙක් right මිනිස්සෙක් එතකොට මිනිස්සු 10ක් නම් කොහොමද කියන්නේ 10 peoples කියනවද නෑ අපි කියන්නේ කොහොමද පුතේ 10 people කියලා කියන්නේ ඔය බහුවචන නෑ පුතේ අපි හදා ගන්න ඕනේ ඒක ඉස්සරහට දාන දේ යනවා තමයි අපි බහුවචන මොකක්ද කියලා එකෙන් අඳුරගන්නේ එතකොට බලමු මේකේ තේරුම the highest number of people ඒ කියන්නේ පුතේ ඉහළම මිනිසුන් සංඛ්‍යාවක් එකෙන් කියන්නේ මොකද්ද පුතේ the highest කියන්නේ පුතේ ඉහළම right the highest number of people ඉහළම මිනිසුන් සංඛ්‍යාවක් කැමති ඔන්න පුතේ දාලා තිනවා මොකද්ද කැමති ඔයගලන්ට පේනවා like කියන්නේ මොකද්ද පුතේ කැමති කැමති මොකටද කැමති පුතේ කෑමට නැත්තම් ගැනීමට මම කියලා දීලා තිනවා පුතේ eat කියන්නේ කනවා නම් ඉස්සරහට 2 දැම්මනම් දැම්මහම මොකද්ද පුතේ කෑමට කියලා අපිට හදා ගන්න පුළුවන්. එතකොට මේ eat එකට සමාන පදයක් නේද පුතේ අපි have කියන එක මෙතන භාවිතා කරලා තියෙනවා. එතකොට මෙතනක් තියෙනවා පුතේ to have. එතකොට to have කියන එකේ තේරුම මොකද්ද පුතාලා? කෑමට නැත්තම් ගැනීමට ඒ අර්ථ දෙකම භාවිතා කරන්න පුළුවන් පුතේ to have කියන එකෙන්. to have කියන්නේ කෑමට ගැනීමට. එතකොට ඉහළම මිනිසුන් සංඛ්‍යාවක් කැමති කෑමට නැත්තම් ගැනීමට මොනවද? bread and string hoppers මොනවද? පාන් සහ ඉන්දියාප්ප එක සමානව කියලා මම ඔන්න equal වචනේත් මම ly දාලා එහෙම වෙනස් කරගන්න පුළුවන් පුතේ. ඒ වගේ චූටි චූටි දේවල් equally කියලා මෙතන හදාගත්තා. එතකොට bread and string hoppers equally කියන්නේ පාන් සහ ඉන්දියාප්ප එක සමානව කියලා අපි ඔන්න හදාගත්ත පුතේ. equal කියන වචනේත් වෙනස් කරලා දාගත්තා equally කියලා. නැත්නම් ඔක අපිට equal කියන එක මුලට දාලා ලියන්න පුළුවන් equally නැතුව කොහොමද? equal number of people. Okay? equal number of people like to eat bread and string hoppers which is the highest කියලා දාන්නත් පුළුවන් පුතේ. right? ලියන විදිය ඕන තරම් තියෙනවා. right? ඔයගොල්ලෝ මෙහෙම ලේසි විදියට ඉගෙන ගන්නකො බැලලා එක සමාන આવොත් පුතේ අපි equally කියලා දාන ඕන තැනක. right පුතේ එක සමානව. එතකොට අවශ්‍ය ඒ නාමපද දෙක මොනවාද? ඔතන තියෙන නම් පානුයි මොනවාද? ඉන්දියාප්පයිනේ. ඒවා මුලට ඇවිල්ලා තමයි ඊළඟට එනකොට equally කියන එක පුතේ ඒකට ly එකතු වෙන්න ඕනේ. මතක තියාගන්න පුතේ. ආව ලියලා තියෙන ස්වරූපෙම. ඊළඟට කමා එකක් දාලා තියෙනවා මම ඔයගලන්ට පේනවා නේද පුතේ? equally එකට පස්සේ කමා එකක් දාලා තියෙනවා. මේ කමා එකට පස්සේ මම භාවිතා කරනවා වචනේ which කියන. ඕක ශබ්ද කරන්නේ පුතේ කොහොමද? which ලියාගන්න පුතේ which කියන්නේ පුතේ ඒ සංඛ්‍යාත්මක අගය හරි 100% ඒ සලකෝ ඒ කියන්නේ ප්‍රතිශත ගාන හරි අපි සඳහන් කරනකොට පුතේ which එක දාන්න හැම වෙලේම එය නම් 16යි කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ numbers කීයක් තියනවද? කී දෙනෙක් කැමතිද කියන එක තමයි පුතේ එතනින් අපි which එක ඒක නම් කියන්නේ සංඛ්‍යාත්මක අංගය නම් කියන එක තමයි පුතේ which කියන එකෙන් භාවිතා කරන්නේ. එතකොට which is 16 කියන්නේ දැන් ඔයගොල්ලන්ට මෙහෙම ලියාගෙන යනකොට මම එකක් දෙනවා homework එකක් විදිහට පුතේ. ඔයගොල්ලන්ගේ PDF එකේ තියෙන table chart එක තනියම කරන්න ඕනේ මේකමයි පුතේ මේ වගේ මේක හරිම ලේසි colors ගැන. කියන්නේ කැමති පාට පිළිබඳ තමයි පුතේ ඒ table chart එක තියෙන එක ඔයගොල්ලෝ තනියම කරන්න ඕනේ. මම මේ තව charts දෙකක් තියෙනවානේ ඒවා කරලා homework එකේ විදිහට මම ඒක විතරයි දෙන්නේ. right? ඊළඟ which is 16 කියන්නේ පුතේ ඒකේ සංඛ්‍යාත්මක අගය කීයද 16යි කියන එක දීලා තියෙනවා. දැන් ඉහළ මේක දුන්නානේ.
දැන් ඕගොල්ලෝ මට කවුරු හරි කියන්න පුතේ අඩුවෙන්ම කෑමට ගන්න කැමති ආහාර වර්ග මොකද්ද මිනිස්සු? අඩුවෙන්ම others, ඒක 100 ඒක කීයක්ද පුතේ නම්බර්ස් විදිහට ගත්තාම කීයක් තියනවද? 3, 3. එතකොට others. එතකොට දැන් කවුද කියන්න කැමති? ඔන්න ඕක ඔළුවේ තියාගෙන. දැන් ඔය ඉහළම ස්වරූපය ඔළුවේ තියාගෙන අවම එක. අවම මිනිසුන් සංඛ්‍යාවක් කෑමට ගන්න කැමති මොනවාද? others කියන ඒවා. ඒ කියන්නේ අනිකුත් දේවල්. ඒකේ සංඛ්‍යාත්මක අගය මෙච්චරයි කියලා. දැන් ඔයගලන්ට හදාන්න පුළුවන්. මම එක්කෙනෙක් පොයින්ට් කරනවා කියන්න. අපේ සදීර් කියන්න පුතේ. අවම මිනිසුන් සංඛ්‍යාවක් ආහාරයට ගන්න කැමති මොනවද others කියන ඒවා. ඒ කියන්නේ අනිකුත් දේවල්, කොත්තු වගේ දේවල්. ඒකේ සංඛ්‍යාත්මක අගය මෙච්චරයි. කොහොමද කියන්න පුළුවන් පුතේ? lowest එක දාලා. The lowest number of people like to have others, which is 3. My gosh, Sadir, superb. Thank you very much, Puta. Right, I'm gonna මම දැන් සම්පූර්ණ කොටස දානවා පුතේ. ඔන්න number 4. හතරවෙනි එක බලා ගන්න පුතේ. මොකද්ද? The lowest number of people. අර විදිහමයි. දැක්කද පුතේ? එකම ස්වරූපේ වෙනස් කරලා හදා ගන්න පුළුවන්. අතන highest එක අයින් කළා, lowest එක දැම්මා. අර විදිහට number of people. හරි පුතා? The lowest number of people like to have others. කියන්නේ අනිකුත් දේවල් ආහාරයට ගැනීමට කැමති. Which is 3. ඒකේ සංඛ්‍යාත්මක අගය 3යි කියලා 3 කියලා දාලා තියෙනවා. ලියා ගන්න පුතේ number 4 එක. හතරවෙනි එක. Please just write it down. Zara, can you understand පුතේ? Do you want me to read down in Sinhala? Tell me. Do you want me to, hello Zara, are you there? yes, පුතා, do you want to get in Sinhala? ඔයාට සිංහලෙන් ඕන දෙයක? Shall I explain? Okay. You can understand පුතා. third එකේ තිබිච්ච විදිහමයි fourth එකෙත් අපි භාවිතා කරන්නේ. highest වෙනුවට lowest එක දැම්මා. එතන equally නෑ හතරවෙනි එකේ. මොකද එක සමානවද අඩුවෙන්ම දෙන්නෙක් කැමති නෑනේ පුතේ. එක්කෙනා ඉන්නේ නේද පුතේ? ඒතර others කියන එක විතරයි. others කියන එකෙන් අර්ථවත් වෙන්නේ පුතේ කොත්තු වෙන්න පුළුවන්. රැට පිට්ටු වෙන්න පුළුවන්. සුප් වෙන්න පුළුවන් ඕනම දෙයක් පුතේ. others කියන්නේ එන්නේ ඒවා. right? ඒක දාලා which is 3 කියලා භාවිතා කරලා තියෙන. හැම වෙලෙම which කියන එක භාවිතා කරන්න පුතේ. ඒක නම් ඒකේ සංඛ්‍යාත්මක අගය නම් 3යි කියන එක තමයි පුතේ which එකෙන් අපි which එක දාන්න හැම වෙලේම ඔයගොල්ලෝ ලියනකොට පුතේ charts වල මේ chart එකේ නෙමෙයි අනිත් සියලුම chart වල which කියන එක භාවිතා කරන්න please right දැන් යමු මට කියන්න පුතේ ඊළඟට තියෙනවා අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා ඊළඟට let's see දැන් ඔයගලන්ට තියෙනවා මෝ කියලා වචනයක් භාවිතා කරන්න නේද පුතේ මෝ කියලා වචනයක් මම කිව්වා පුතේ මෝ කියන්නේ මොකද්ද වඩා වැඩි දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ රයි මට කියන්න පුතේ නූඩල්ස් වල සංඛ්‍යාත්මක අගය කීයද 12යි. එතකොට රයිස් ඇන්ඩ් කරි වල සංඛ්‍යාත්මක අගය 10යි. එතකොට 10ට වැඩිය 12 ලොකුයි නේද පුතේ ඒ කියන්නේ 10 අඩු කියන්නේ 10 පොඩ්ඩක් අඩුයි 12 කියන එක පොඩ්ඩක් වැඩිනේ පුතේ. පමණට අපි දෙකක් සංසන්දනය කරනවා පුතේ. හැම එකක්ම ඕනේ නැහැ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් අර මුල ගත්ත දෙක අපිට ඉහළ මේවා දැන් සඳහන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා සඳහන් කරලා ඉවරයි. ඉහළ මේවයි අවමයයි සඳහන් කරලා ඉවරයි. ඒවා ආයි අල්ලන්න යන්න එපා. දැන් ඊට මැද තියෙන දේවල්. ඔයාලට සංසන්දනය කරන්න පුළුවන්. රයිස් ඇන්ඩ් කරි වලට වඩා මොනවාද? නූඩල්ස් වලට මිනිස්සු කැමති. මිනිස්සු කැමති. ඒ කියන්නේ ආහාරයට ගන්න කැමති. ඒකේ සංඛ්‍යාත්මකගේ 12යි කියලා දාලා තියෙනවා. එතකොට 12 දාන්නේ පුතේ වඩා වැඩි කියනකොට වැඩි එකේ. ඒ කියන්නේ නූඩල්ස් එකේ සංඛ්‍යාත්මක අගය තමයි පුතේ එන්න ඕනේ අගට which is 12 කියලා. 10 දාන්න බෑ. මොකද වඩා වැඩි එකක් ගන්න පුතේ සඳහන් කරන්න දැන්. මේක ලියා ගන්න හොඳ පුතාලා වගේ. මෝ කියන්නේ වැඩියෙන්. මෝ කියන්නේ වැඩියෙන් people like to have noodles. වැඩියෙන් මිනිස්සු ආහාරයට ගන්න කැමති noodles then වඩා කියන්නේ rice and curry වලට වඩා. ඒ කියන්නේ බත් සහ මාළු පිණි වලට වඩා. ඒකේ සංඛ්‍යාත්මක අගය 12යි. දැන් ඔක වෙනම අපේ දැන් භාෂාවෙන් ගත්තාම noodles වලට වඩා වැඩියෙන් මිනිස්සු ආහාරයට ගන්න කැමතිද නැහැ. මොනවාද?
එතකොට වඩා කියන එක ඇවිල්ලා තියෙන පුතේ අගට තියෙන rice and curry නේ. එතකොට rice and curry වලට වඩා. එතකොට පුතේ බත් සහ මාළු පිණි වලට වඩා වැඩියෙන් මිනිස්සු ආහාරයට ගන්න කැමති නූඩල්ස්. නේද පුතේ? අර වඩා කියන්නේ ඔතන ඉංග්‍රීසි වලින් තිබුණාට Dan rice and curry කියලා සිංහලට එනකොට බත් සහ මාළු පිණි වලට වඩා වැඩියෙන් මිනිස්සු ආහාරයට ගන්න කැමති පුතේ නූඩල්ස්. ඒකේ සංඛ්‍යාත්මක අගය 12යි කියලා දාගන්න පුතේ. ඔය මම හැම තැනටම විච් එක භාවිතා කරනවා පුතේ. මොකද ඔයගොල්ලන්ට වැරද්දක් නොවෙන්න. ඒක අමතක නොවෙන්න පුතේ. ඔක දැම්මහම ඔයගොල්ලන්ට කොහෙද හරි තැනක ලියනකොට ඒ සංඛ්‍යාත්මක අගය මොකද්ද? ඒක නිකන් නම්බර්ස් වෙන්න පුළුවන්. ප්‍රතිශත ලකුණක් තියෙන එකක් වෙන්න පුළුවන්. ඒක ලියද්දි which is කියලා භාවිතා කරන්න පුතේ හැම වෙලේම. right. more people like. එතකොට more කියන්නේ වඩා. more people like. වඩා වැඩියෙන් මිනිස්සු කැමති ආහාරයට ගැනීමට noodles than rice and curry. බත් සහ මාළු පිණි වලට වඩා. එතකොට සංඛ්‍යාත්මක අගය 12යි. last one. පුතේ අවසන් එකට කලින් දැන් ඔතන තව වචනයක් තියෙනවනේ උඩ පුතේ less කියලා නේද? less කියන්නේ වඩා අඩුනේ. අපි බලමු ඔය less එක වාක්‍යයකට සම්බන්ධ කරලා. බලමු less එක වාක්‍යයකට සම්බන්ධ කරලා number 6. බලා ගන්න පුතේ ඔය 6 වෙනි එක. එතකොට දැන් ඔයගොල්ලෝ ළඟ chart එක තියෙනවා. chart එකේ හොඳට බලන්න පුතේ. වඩා අඩු වෙනුත් නෙමේ, වඩා වැඩියෙනුත් නෙමේ. මෙතන කියන්න පුතේ මොකද්ද? අර භාවිතා කරනවනේ පුතේ මධ්‍යම. දැන් අපි ඉස්සලාම ලියනකොට භාවිතා කළා ඉහළම අවම right? ඒ කියන්නේ highest එකයි lowest එකයි භාවිතා කළා. ඒ අතරමැද තියෙනවා පොඩ්ඩක් වැඩියෙන් තියෙන ඒවා සහ පොඩ්ඩක් අඩුවෙන්. වඩා අඩුවෙන්. අපි වඩා අඩුවෙන් මිනිස්සු වැඩි. කියන්නේ මෙතන සංසන්දනයක් කිරීමට අවශ්‍ය නැහැ. දෙකක් දාන්න ඕනේ කියලා නීතියක් නැහැ. මෙතන මම සඳහන් කරලා තියෙනවා පුතේ less people like to have hoppers. ඒ කියන්නේ වඩා අඩුවෙන් මිනිස්සු ආහාරයට ගන්න කැමති අප අරකට වඩා එහෙම බ්ලා බ්ලා කියලා දීලා නැහැ. සරල විදිහට දීලා තිනවා. වඩාත්ම නෙමේ. හරිද පුතේ? වඩා වැඩියෙනුත් නෙමේ. වඩාත්ම අඩුවෙනුත් ඒ කියන්නේ වඩාත්ම ඒ කියන්නේ අඩුම නෙමේ. වඩා වැඩියෙනුත් නෙමේ. ඒ දෙක මැද තියෙන වඩා අඩුවෙන්. වඩා අඩුවෙන්. ඒ කියන්නේ අඩුම නෙමේ. වඩා අඩුවෙන්. එතකොට වඩා අඩුවෙන් තියෙන hoppers වල සංඛ්‍යාත්මක අගය කීයද පුතේ? ආප් වල සංඛ්‍යා කියන්නේ ඔතන තියෙනවා පුතේ මම දීලා ආප් වලට අදාළ මිනිස්සු කැමති මිනිස්සු කී දෙනෙක් කැමතිද? 7යි. 7යි. එතකොට 7 කියන්නේ පුතේ අඩුම නෙමේ, වැඩිමත් නෙමේ, වඩා වැඩියෙනුත් නෙමේ, හැබැයි වඩා අඩුවෙන්. ඔතන හම්බුණා වැඩිම 16, අඩුම 3 නේද පුතේ? එතකොට වඩා වැඩියෙන් අපි සංසන්දනය කරා 10යි 12යි අතර නේද පුතේ? ඊළඟට ඊට වැඩිය අඩුයි හැබැයි 10ට වැඩිය අඩුයි නේද? පොඩ්ඩක් අඩුයි, වඩා අඩුයි. මම දීලා තියෙනවා ලියා ගන්න පුතේ. less people like to have hoppers. වඩා අඩුවෙන් මිනිස්සු ආහාරයට ගැනීමට කැමති අප. ඒකේ සංඛ්‍යාත්මක අගය පුතේ 7යි කියලා දීලා තියෙනවා. ලියා ගන්න පුතේ. වඩා අඩුවෙන් මිනිස්සු ආහාරයට ගැනීමට කැමති අප. ඒකේ සංඛ්‍යාත්මක අගය 7යි කියලා දීලා තියෙනවා. ඔය සිස්ටම් එක ඔළුවේ තියාගත්ත පුතේ ඔය සිස්ටම් එක ඕන එකකට වාඩ ලියන්න පුළුවන් පුතේ සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. it's very simple. ඔයගොල්ලෝ අනාගන්නේ වගේ ඔහේ හැලි ලියන්න යනවා. හැලි ලියන්න යන්න එපා පුතේ. පිළිවෙලක් ඉගෙන ගන්න. එක පිළිවෙලක්. ඔය පිළිවෙල හොට ඕන දෙයකට දාන්න පුළුවන් පුතේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම තව ඕක දැන් ඔය ලේසිය වනේ. තව චුට්ටක් යද්දි පොඩ්ඩක් අමාරු කරනවා. අර horizontal axis, vertical axis කියන ඒවා එනවා පුතේ. සාමාන්‍යයෙන් මම අද ඔය තව ඊළඟට උගන්වනවා බාර් ග්‍රාෆ් එක. බාර් ග්‍රාෆ් එකේදී මම horizontal axis එක සහ vertical axis එක දැම්ම කියලා දෙන්නේ නැහැ. පොඩ්ඩක් බරපතල නිසා ඊළඟ දැන් මේ අද කරාට පස්සේ ඊළඟ සතියේන ක්ලාස් එකේ normal classes කරනකොට පුතේ ඒකෙදි මම ඔයගොල්ලන්ගේ ස්කූල් බුක් එකේ කොටසක් අරගෙන එතෙන්දි මම කියලා දෙන්නම් පුතේ මොකද්ද තිරස් අක්ෂය සහ සිරස් අක්ෂය අපි කොහොමද භාවිතා කරන්න කියලා. ඒ කියන්නේ අපි vertical axis කියලා භාවිතා කරනවා. ඒ කියන්නේ සිරස් ඉහළ අතර තියෙන අක්ෂයට සහ අපි horizontal axis කියලා භාවිතා කරනවා පුතේ. ඒ කියන්නේ කොහොමද තිරස් අතර තියෙන අක්ෂයට. ඒවා වෙනම කතා කරමු පුතේ. ඒවා එක කොටසයි ඉගෙන ගන්න තියෙන මහලුකු නෙමේ. හැබැයි මම අදට ඒක දෙන්නේ නැහැ. අදට සරල විදිහට වාක්‍ය ටික ලියන විදිහ විතරක් උගන්වනවා. රයිට් පුතා? හරි. දැන් මේ ටික ඉවරයිනේ. දැන් ඔයගොල්ලෝ මේ ඔක්කොම ඉවර වෙලා හැම chart එකක් අවසානයේදීම ඔයගොල්ලෝ දෙන්න ඕනේ සදීර්
හැම chart එකක් අවසානයේදීම ඔයගොල්ලෝ දෙන්න ඕනේ පුතේ ඔයාගේ මතයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ මතයක්. දැන් මෙන්න මගේ මතය ඉදිරිපත් කළා. ඔයගොල්ලන්ට පේනවා මගේ මතය මොකක්ද කියලා නම්බර් 7 එකේ. හැම වෙලේම පටන් ගන්න පුතේ according කියන වචනෙන්. according to. මේක ලියා ගන්න සම්පූර්ණ. ඔන්න පුතේ මතයක් ඉදිරිපත් කරනවා. according to this chart. දැන් මම දෙනවා මගේ මතයට අනුව. මගේ මතයට අනුව පුතේ, ඒ කියන්නේ මගේ උපකල්පනයට අනුව ඒ කියන්නේ ගොඩාක් මිනිස්සු කැමති ආහාරයට ගැනීමට පාන්, ඉන්දියාප්ප, නූඩල්ස් සහ බත් සහ මාළු පිණි කියලා මම සඳහනක් දානවා. ඔයාලට පේනවා මේ chart එකට අනුව වඩා වැඩි පිරිස, ඒ කියන්නේ වැඩියෙන්ම මිනිස්සු කැමති ගන්න 10 12 16 16 දෙකක් තිබුණා නේද පුතේ? ඒතොර ඒ වපසරිය ඇතුලේ තියෙන ටිකට ගොඩාක් මිනිස්සු කැමති. වැඩියෙන්ම මිනිස්සු කැමති ඒකට. එතකොට ලියා ගන්නකෝ ඊට පස්සේ එක්ස්ප්ලেইন කරන්න. අනිවාර්යයෙන් according to කියන එක භාවිතා කරන්න ඕනේ. මේක ශබ්ද කරන්න පුතේ. මෙන්න මේ කොටස අපි ශබ්ද කරන්නේ according to කියලා භාවිතා කරන්න. according to කියන්නේ පුතේ අනුව. මොකද්ද පුතේ අපිට ලේසියෙන්ම හිතා ගන්න පුළුවන් according to කියන එකේ තේරුම අනුව. අනුව මොකට අනුවද? according එකත් එක්ක to අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ. එතකොට පුතේ according to මොකකට අනුවද? this chart කියන්නේ පුතේ මේ මොකද්ද? ප්‍රස්ථාරයට. එතකොට මේ ප්‍රස්ථාරයට අනුව according to this chart මේ ප්‍රස්ථාරයට අනුව ඔන්න දෙනවා පුතේ. මම පටන් ගත්තා. මම අතින් වචනයක් දානවා. ඔතන නැති වචනයක්. මොකද්ද? අපිට හැම වෙලේම භාවිතා කරන්න පුළුවන් පුතේ මේ charts ලියනකොට most කියන වචනේ. එතනට ද දැමීමේ අවශ්‍යතාවයක් නැහැ පුතේ. අපි නිකම්ම most කියලා භාවිතා කරලා තියෙනවා. එතකොට මේ chart එකට අනුව මේ ප්‍රස්ථාරයට අනුව most of the people දැන් නැත්තම් ලියා ගන්න පුතේ මෙන්න මේක most එකත් එක්කම මේකේ සම්පූර්ණ අර්ථය හුඟක්. okay හුඟක්ම මිනිස්සු හුඟක්ම යා කියන පුතේ. මේක විභාගෙට ලියන්න આવොත් ප්‍රශ්නකට අපි වාක්‍යෙන් වාක්‍ය ලියලා ඊට පස්සේ ඡේදයට ලියන්නද? ඒයි ඡේද වාක්‍ය ලියන්නේ නැහැ. ඕක විභාගෙට ලියන්න ආපුවම ලියන්නේ කොහොමද? තනිකර ඡේද. දැන් මම ඔය දින ඔය වාක්‍ය හතම ඔයගොල්ලෝ ලස්සන ඡේදයක් විදිහට ලියන්න ඕනේ. මම මේ උගන්වන්නේ මොකටද පුතේ? ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. වාක්‍යයෙන් වාක්‍ය ලියලා කරන්නේ පැහැදිලි කරන එක. හැබැයි ඕක එක්සෑම් එකේ ලියන්න ඕනේ කොහොමද? තනිකර ඡේදයක්. වාක්‍ය ලියන්න දෙන්නේ නැහැ එතන පුතේ. ඔයගොල්ලෝ දැන් මම කොහොම දුන්නට ඔයගොල්ලෝ ගෙදද්දී වෙලාව තියෙන වෙලාවට හොඳ පුතාලා වගේ පුතේ ඕක ලස්සන ඡේදයක් විදිහට ලියන්න පුතේ. ඩිස්ක්‍රිප්ෂන් එකක් කියන්නේ මොකද්ද පුතේ? ඡේදයක්. ඕකේ පැරග්‍රාෆ් එකක් ලියන්න ඕනේ ඔළුවේ තියාගන්න. දැන් හෝම්වර්ක් එකක් විදිහට මට හැමෝම ලියලා පෙන්නන්න ඕනේ පුතේ. දැන් ඔය යටින් සිංහලෙන්ුත් ලියාගෙන තියෙනවනේ ඒවයි අවශ්‍ය නැහැ. ලස්සන ඡේද දැන් මම කොටස් අද 3ක් උගන්වනවා. ඒ 3 ලස්සන ඡේද 3ක් විදිහට ලියලා ඒ වගේම තව හෝම්වර්ක් එකකුත් දෙනවා කරන්න. ඔයගලන්ට තියෙන ප්‍රශ්න නිසා පුතේ මම මේ කියලා දෙන්නේ right. හැබැයි මම දැනට උගන්වන්නේ වාක්‍ය. ඒව යටින් සිංහලෙන් ලියා ගන්නත් ඕනේ පුතේ. ඔළුවට ගන්න please right. according to this chart most of the people ඒ කියන්නේ මේ chart එකට අනුව මේ ප්‍රස්ථාරයට අනුව හුඟක්ම මිනිස්සු පුතේ හුඟක්ම මිනිස්සුන් සංඛ්‍යාවක් කැමති මොනවාද? ආහාරයට ගැනීමට කැමති මොනවාද පුතේ? ඔන්න මම මගේම අර්ථය දීලා තියෙනවා. මොකද්ද මගේ මතය? මොනවාද? බ්‍රෙඩ් එක, ස්ට්‍රින්ග් හොපර්ස්, නූඩල්ස් සහ බත් සහ මාළු පිණි කියන එක මම සඳහන් කරලා තියෙනවා. නේද පුතේ? ඔය විදිහට මගේ මතය ඉදිරිපත් කළා. හැම වෙලේම මතයක් ඉදිරිපත් කරන්න. මම හැම එකකම මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. කන්ක්ලූෂන් එක. ඔකට කියන්නේ පුතේ කන්ක්ලූෂන් එක කියලා. chart ඔය charts වලදී කියන්නේ අවසානය ලස්සන අවසානයක් කරන්න ඕනේ. according to ඔකොළුවේ තියාගෙන හැම වෙලේම according to කියන එක අනුව. එතකොට මේ according to this bar graph, according to this pie chart, according to this table chart නිකම්ම බැරි නම් chart කියලා දාන්න ඒ ඇති.
නිකං පයි chart අර chart මේ chart ඕනේ according to chart කියලා නැත්නම් this chart කියලා දැම්මාම හොඳටම ඇති. දැන් යමු පුතේ අපේ මං හිතනවා ඔයගොල්ලෝ ළඟ ඇති මෙන්න මේ කියන කොටස බලා ගන්න පුතාලා. ඔයගොල්ලෝ ගන්න පුතේ දැන් ඔයගොල්ලෝ ළඟ තියෙන bar graph එක ස්තම්භ ප්‍රස්ථාරය please your bar graph එක right මේක තමයි පුතේ ඒක මම vertical axis එක ඔයගොල්ලෝ ලබන සතියේ ක්ලාස් එකේ තමයි කියලා දෙන්නේ normal class එක කරද්දී. ඔයගලන්ට පේනවනේ පුතේ ඔතනක් තියෙනවා. ඔයගලන්ට මේ පදාසෙම ගලවලා ගන්න පුළුවන්. පළවෙනි වාක්‍යයේ තියෙන මෙන්න මේ කොටසම ගලවලා ඔයගලන්ට ලියන්න පුළුවන් පුතේ පළවෙනි වාක්‍ය විදිහට. මම කියවන්නම් බලා ගන්න පුතාලා. The chart given below මේ පහතින් දැක්වෙන chart එකේ මොකද්ද පුතේ? shows the names of the places. ඒ කියන්නේ පුතේ මොනවාද පුතේ? මිනිසුන් යන්න කැමති ස්ථාන. මිනිසුන් ඒ කියන්නේ සංචාරය කරන්න කැමති ස්ථානවල නාමයන් වගේ සඳහන් කරලා තියෙනවා නේද පුතේ? study ඒක අධ්‍යයනය කරලා description එක. හොඳට බලන්න පුතේ description එකක් කියන්නේ ඡේදයක්. හැබැයි මම උගන්වන්නේ පුතේ මොනවද? වාක්‍ය explain. මේ පළවෙනි පාරනේ පුතේ ඒකින්ද වාක්‍යයෙන් වාක්‍ය explain කරලා කියලා දෙනවා. right? okay. මෙන්න මේ කියන වචන භාවිතා කරන්නලු. එතකොට ඔයගොල්ලෝ දන්නවා පුතේ මේ මොකද්ද? මේක bar graph එකක්. මොකද්ද පුතේ? මේක bar graph එකක්. මේක bar graph එකක්. ඒ කියන්නේ පුතේ ස්තම්භ ප්‍රස්ථාරය. අපි ඒක ලියනකොට ලියමු පුතේ මෙතන chart කියලා දුන්නට ඔයාලට chart කියලාම කියන්නත් පුළුවන් bar graph කියලා සඳහන් කරන්නත් පුළුවන්. හරි. මෙතන තියෙනවා more කියන්නේ මොනවද පුතේ? ඉස්සලා කියලා දුන්නා. වඩා වැඩි. less කියන්නේ වඩා අඩු. most කියන්නේ පුතේ මොකද්ද? වඩාත්ම. ඕකේ පුතේ most කියන්නේ මොකද්ද? වඩාත්ම. ඉහළම කියන අර්ථය most කියන්නේ පුතේ. equal කියන එක කලින් කියලා දුන්නා එක සමාන. highest කියන්නේ මොකද්ද පුතේ? ඉහළම කියලා මං කියලා දුන්නා. නැත්තම් වැඩිම කියලා දුන්නා. right? lowest කියන්නේ අඩුම අවම කියලා මං කලින් උගන්ලා තියෙනවා. අඩුම අවම කියලා මං කලින් ක්ලාස් කියන්නේ දැන් මීට කලින් කරපු ටේබල් එකේදී මං ඒ වචන ටික දුන්නා. ඔතන අමතරව තියෙන පුතේ most එක. හරි most එක මං දැන් ටිකට ඉස්සෙල්ලා මං අර අතින් දාලා කොටසක් කියන්නේ ඒකේ most එක සඳහන් වුණා නේද පුතේ? මෙතන තියෙනවා මිනිස්සු යන්න කැමති ස්ථාන මොනවාද? ගාල්ලට ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ පුතේ? goal, goal කියලා තියෙනවා. නුවරට ඉංග්‍රීසි වලින් මොකද්ද කියන්නේ පුතාලා? candy, candy කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පොළොන්නරුව. next one jaffna යාපනයේ. ඊළඟට දම්බුල්ල නෙමේ දඹුල්ල. very good පුතේ. දම්බුල්ල නෙමේ දඹුල්ල. ඒක ලියනකොට ලියන්නේ D A M B U L L A. දම්බුල්ල කියන්නේ දඹුල්ල. ඊළඟට නුවරඑළිය. දැන් ඔයගොල්ලෝ මම ලියන්න යන කොටස් ටික මම ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දෙනවා. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ chart එක මොකක් ගැනද? ඔන්න මම numbers ටික දාන්න නිකන් මෙතන පැහැදිලි කරලා යමු වාක්‍යයන් වලට පුතේ. පළවෙනි වාක්‍යයෙන් ඒ කියන්නේ ඡේදයේ පළවෙනි වාක්‍යයෙන් ලියවෙන්න ඕනේ මොකද්ද? මේ bar graph එක මොකද්ද? right පුතා? මේ bar graph එක මොකද්ද? ඊළඟට සඳහනක් වෙන්න ඕනේ පුතේ මොකද්ද? මේ කියන ස්ථාන ටික මොනවාද? ඒවා නම් ඒ ස්ථාන නම් මොනවාද? ඊළඟට වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති ස්ථානය. වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති ස්ථාන. ඊළඟට number 4 අවම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති ස්ථානය. ඊළඟට වඩා වැඩියෙන් අරකට වැඩිය මේකට වඩා වැඩියෙන් මිනිස්සු සංඛ්‍යාවක් යන්න කැමති. ඔයාට ඊහා සමානව යන්න පුළුවන් මොනවාද ඊළඟට? එක සමාන මිනිසුන් සංඛ්‍යාවක් කැමති මෙන්න මේ ස්ථාන වලට යන්න. අවසානයේදී පුතේ ඔයාට භාවිතා කරන්න පුළුවන් මොකද්ද? ඔයාගේ මතය. බලමු මතය ලියන්නේ කොහොමද කියලා. දැන් අපි යමු පුතේ මේ bar graph එක මොකද්ද කියලා හඳුන්වන තැනට අර මාතෘකාවේ මොගොල්ලන්ගේ මාතෘකාව තියෙනවනේ. ඒකෙන් මම ලියන ආකාරය අනුව ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අපි ඔක කොහොමද ලියන්න ගන්න කියලා. right wait පුතාලා මම ස්ක්‍රීන් එකට දානවා බලන්න. right පුතේ මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ තව ළමයි ඉන්නවනේ ඒගොල්ලන්ට link එක share කරන්න ප්‍රශ්නයක් නැහැ. පව් ඒගොල්ලන්ට මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් පුතේ. මොකද මේ වෙලාවේ පව් හැමෝම අසරණ වෙලානේ පුතේ ඉන්නේ නේද? right බලමු කෝ අපේ
graph chart එක නැත්නම් bar graph එක. මම අතන සඳහන් කරනවා bar graph එක ඔළුවට යන්න ඕනේ නිසා ඔන්න පුතේ පළවෙනි වාක්‍යය ලියන්න ගන්නවා. Look at the first sentence. ඔන්න bar graph පුතේ ආ. බලමු පුතේ පළවෙනි වාක්‍යය ලියලා තියෙන්නේ කොහොමද කියලා. මට පළවෙනි වාක්‍යය කියවන්න දෙදුණු. The following The following bar graph show ඒ bar graph නෙමේ. Ba black sheep කියන්න පුතේ. Bar graph. bar graph show depicts the names of place people like to visit. of the places කියලා දාන්නත් පුළුවන් අවශ්‍යම නැහැ. සාමාන්‍ය වාක්‍යයක්නේ of places කියලා භාවිතා කරන්න පුළුවන් පුතේ. right? එතකොට පුතේ බලා ගන්න මෙතන the following මම දුන්නේ නැහැ below කියන කතන්දරයක්. ඔයගලගේ මාතෘකාවේ තිබුණේ මොකද්ද පුතේ? the below chart. the below කියන්නේ පහලින් දැක්වෙන. එහෙම ලියන්න කියන දැන් ඔයගොල්ලෝ ලියන්න යනකොට ඔයගොල්ලෝ වෙන තැනක ලිව්වොත් එහෙම ඔක ප්‍රශ්නයක් වෙනවනේ. හැම එකකම භාවිතා කරන්න පුතේ the following. මොකද්ද පුතේ? the following කියන එක ඕනම අවස්ථාවක භාවිතා කරන ඕනම chart එකක් ලියන්න යද්දී ඔයගලන්ට full marks හම්බ වෙනවා පුතේ. right? මෙතන තියෙනවා the following bar graph. මේ දෙකෙන් ඕන එකක් භාවිතා කරන්න පුළුවන්. දෙකම ලියන්නේ නැහැ. ওই දෙකෙන් එකයි ලියන්නේ මතක තියාගන්න. එක shows මොකද ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා depicts කියන එක. ඒක නිසා තමයි පුතේ එක shows කියන එක භාවිතා කරන්න නැත්නම් පුතාලා ඔයගොල්ලෝ භාවිතා කරන්න පුතේ ඔය depicts කියන වචනේ භාවිතා කරන්න. ඔය depicts කියන එකෙන් නැත්නම් depicts ඔය වචනේ ඕන විදිහට pronounce කරලා ඔකෙන් කියවෙන්නෙත් පුතේ පෙන්눔 කරනවා. right? එතකොට shows කියන අර්ථෙම සමාන අර්ථයක් තමයි එන්නේ පුතේ මම කලිනුත් කියලා දුන්නා. හරි ලියා ගන්න පුතේ. මොකක්ද මේකෙන් පෙන්눔 කරන්නේ මේ bar graph එකෙන් මේ ස්තම්භ ප්‍රස්ථාරයෙන් the names of places people like to visit. මිනිසුන් යන්න කැමති ස්ථානවල නාමයන් වගේක්. right පුතේ නාමයන් වගේක් තමයි පුතේ මෙතන පෙන්눔 කරලා තියෙන්නේ. මතක තියාගන්න ඕකේ මම vertical axis එක horizontal axis එක පෙන්눔 කරන්නේ නැහැ. ඒක පොඩක් බර වැඩි නිසා ඊළඟ ක්ලාස් එකේදී ඔයගලන්ට පැහැදිලිව මම කියලා දෙනවා පුතේ ඔයගලන්ගේ පොතේ කොටසක් අරගෙන මෙන්න මේක පුතේ ඉදිරියට භාවිතා කරන්න මේ වගේ අක්ෂර සම්බන්ධ આવොත්. ඔකේ තියෙනවානේ. අක්ෂර දෙකක් තියෙනවානේ පුතේ. අපිට ඒ කියලා දාන්න පුළුවන් අනිවාර්යෙන් දෙනවා. ඒ කියන්නේ අපිට AB නැති වුණත් අපිට vertical එකයි horizontal කියලා සඳහන් කරන්න පුළුවන්. මම ඒවා ඔයගලන්ට එවනවා WhatsApp එකට කටපාඩම් කරගත්තට පස්සේ ඒවා ශබ්ද කරන්නේ කොහොමද කියලා. ඊළඟ දවසේ දින ක්ලාස් එකේදී මම ඒක හරියාකාරව කියලා දෙනවා. ඒ අර්ථ දෙක ඔලුවට ගන්න ඕනේ පුතේ. vertical එකයි horizontal එකයි. right? ඒක WhatsApp එකට එවලා තියන්නම්. පාඩම් කරගන්න පුතේ. දැනට යමු ඔහොම සරල විදිහට the following bar graph මොකද්ද පුතේ දර්ශී? මොකද්ද? හරි මම මේ දෙක ඔයාලටම WhatsApp එකට එවනවා පුතේ. right super. ඊළඟ ක්ලාස් එකේ සරලව කියලා දෙනවා. කියන්න සදී. tell me පුතා. මේක ලියන්නද සර්? ඔව් ලියා ගන්න පළවෙනි වාක්‍යය. වාක්‍ය ලියා ගන්න. පස්සේ ඡේද වලට ලියා ගන්න පුතේ. වෙලාව තියෙන වෙලාවට ඡේද වලට. සර් මේක ලියා ගන්න ඉස්සරහ සර් දැන් මේ පැරග්‍රාෆ් ටික ලියා ගන්නද? බාර් ග්‍රාෆ් ටික. බාර් ග්‍රාෆ් එක ඇඳගත්තේ නැද්ද පුතේ ඔයා? නෑ සර්. අයියෝ මං ඔයගලන්ට කිව්වනේ පුතේ හැමෝටම ඇඳ ගන්න කියලා ගෲප් එකකටත් දැම්මනේ. හරි. මෙහෙම කරන්නකෝ. ඉඳ තියලා ලියන්නද සර්? මොකද? හරි. ඔයා බාර් ග්‍රාෆ් එකට ඉඳ තියලා පුතේ ඔය වාක්‍ය ටික ලියා ගමු. හරිද පුතේ? ඊට පස්සේ ඔයා බාර් ග්‍රාෆ් එක අරගත්ත පස්සේ ඔයා you have got the knowledge නේ පුතා. ඔයා ඊට පස්සේ ඔයා ඒක චෙක් කරලා බලා ගන්න. හරිද පුතේ? right අපිට අග්ගාලේ යම් පුතේ ඔන්න පළවෙනි වාක්‍ය ලිව්වා අපි මේ විදිහට මේ chart එකේ මේ බාර් ග්‍රාෆ් එකෙන්. ඒ කියන්නේ මේ ස්තම්භ ප්‍රස්ථාරයෙන් පෙන්눔 කරන්නේ මිනිසුන් ස්ථානවලට ඒ කියන්නේ මොන වගේ ස්ථානවලට යන්න කැමතිද කියන ඒවා නාමයන් තමයි පුතේ සඳහන් කරලා තියෙන්නේ. බලමු ඊළඟට. මම දැන් මිට කලින් කියලා දුන්නා ස්ථාන මොනවාද කියලා. ඒ ස්ථාන මොනවද කියලා සඳහන් කරන්න ඕනේ ඊළඟට. number 2. ලියා ගන්න පුතේ දෙවෙනි වාක්‍ය. you better write down the second sentence. දෙවෙනි වාක්‍ය ලියා ගන්න පුතේ. දෙයා කලිනුත් කිව්වා වගේ පුතේ දෙයා කියන්නේ පුතේ ඒවානම් දෙයා කොහෙද? ඒවානම් ගාල්ල. ඒ කියන්නේ ගෝල්, කැන්ඩි, පොළොන්නරුව, ජැෆ්නා කියන්නේ යාපනයේ පුතේ. මෙතන ඩම්බුල්ල කියන්නේ පුතේ අපි භාවිතා කරන්නේ මොකද්ද? දඹුල්ල. නමුත් අකුරු වෙන්නේ DAM. අවසාන එක සඳහන් කරන්නේ කොහොමද පුතේ? and සහ නුවරඑළිය. ඔතන යන්න කැමති ස්ථාන 50ක් තිබුණත් 49ක් ලියලා
and එක දාලා තමයි පුතේ 50 වෙනි එක ලියන්නේ. මතක තියාගන්න. ඒවත් ඔළුවේ තියාගන්න පුතේ. ගොඩාක් වචන තිබ්බා කියලා එක දිගට නිකන් අපි හැලක් වගේ ලියන්නේ නැහැ. පිළිවෙලට අවසානයේ and එක දාලා ලියනවා. ඔන්න ඔය කියන ස්ථාන වලට තමයි, ඒ කියන්නේ ඒවා නම් මෙන්න මේවා තමයි ස්ථාන ටික ඔන්න සඳහන් කළා. ඉවරනම් කියන්න පුතේ please. If you are finished, then let me know. Right. අපි බලමු පුතේ third one එක. තුන්වෙනි එකේ සඳහන් කරන්න ඕනේ ඉහළම මිනිසුන් සංඛ්‍යාවක් කැමති යන්න සංචාරය කරන්න කැමති කොහෙද යන්න කැමති පුතේ ඉහළ මිනිසුන් සංඛ්‍යාවක් කියන්න. ඔය chart එකේ bar graph එකට අනුව ඉහළම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති කොහාටද? නුවරඑළිය. වඩා කියන්නේ වැඩියෙන්ම මිනිසුන් සංඛ්‍යාව නුවරඑළිය. එතකොට පුතේ අර විදිහටම භාවිතා කළා මොකද්ද? දැන් highest කියන එකට ඉස්සරහට the භාවිතා කරලා the highest number of people like to have නෙමේ like to මොකද්ද පුතේ? යන්නනේ. to visit කියන්නේ සංචාරය කිරීමට. මොකද්ද පුතේ? සංචාරය කිරීමට කියලා අපිට ඔක හදාගන්න පුළුවන්. එතකොට කැමති සංචාරය කිරීමට කොහෙටද? නුවරඑළියට. නුවරඑළියට තමයි වැඩියෙන්ම කියන්නේ වැඩියෙන්ම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති. ඒකේ සංඛ්‍යාත්මක අගය මොකද්ද පුතේ? ඒකේ සංඛ්‍යාත්මක අගය 30යි. එය නම් 30යි. එහි සංඛ්‍යාත්මක අගය නම් පුතේ 30යි කියලා දීලා තියෙනවා. මොකද මම මෙතන අගට සඳහනක් කරලා නැහැ numbers කියලා. හේතුව ඇයි? මම මෙතන numbers කියලා දාලා නැහැ 30ට පස්සේ. ඇයි ඒ? මෙතන number කියන එක තියෙන නිසා පුතේ. number of people. ඒ කියන්නේ පුතේ මිනිසුන් සංඛ්‍යාවක් කියලා ඒ උඩ සඳහන් වෙලා තියෙන නිසා මම අගට දාලා නැහැ. ඒක නිසා දාන්න අවශ්‍යතාවයක් නැහැ පුතේ 30ට පස්සේ. right? ලියාගන්න. The highest number of people like to visit නුවරඑළිය. ඒ කියන්නේ වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති නුවරඑළියට. එහි සංඛ්‍යාත්මක අගය නැත්නම් ඒකේ සංඛ්‍යාත්මක අගය which is 30 කියලා දීලා තියෙනවා. which is 30 කියලා සඳහන් කරලා තියෙනවා පුතේ. එය නම් 30යි. එහි සංඛ්‍යාත්මක අගය නම් 30යි කියලා. දැන් මට කියන්න උපේජා අඩුම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති කොහෙටද පුතේ? අවම chart එකට අනුව chart එක ඔයගොල්ලෝ ලියාගෙන තියනවනේ පුතේ. කොහෙටද යන්න කැමති? GALLE කොහෙටද පුතේ? ගෝල්. හරි උපේජා හරි විහඟද යන විහඟ මට කියන්න පුතේ. ඔයා කියන්න විහඟ අඩුම මිනිසුන් කියන්නේ අවම අඩුම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති අවම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති ගාල්ලට එහි සංඛ්‍යාත්මක අගය මෙච්චරයි කියලා කොහොමද කියන්නේ? ඔයාලට පුළුවන් lowest එක භාවිතා කරන්න ඉස්සෙල්ලා වගේම. කොහොමද කියන්නේ? the mute එක අයින් කරන්න විහඟ. the lowest the number of people like to visit all which is 5. which is 5. super. ඔන්න මම දැම්ම පුතේ number 4. හතරවෙනි එක බලා ගන්න පුතේ. ලියා ගන්න. අවම මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති ගාල්ලේ එහි ඒකේ සංඛ්‍යාත්මක අගය 5යි. ලියා ගන්න පුතේ. the lowest number of people like to visit goal which is 5. which is 5. which is 5. එක ලේසින පුතේ. it's very simple no. එක ගොඩක් ලේසි නිසා අපව explain කරන්න නෑ එක. ඊළඟට යම් පුතේ එක සමාන දෙකක් තියෙනවා. කොහෙටද මිනිස්සු එක සමානව යන්න කැමති? Candy and Jaffna. Candy and Jaffna. yeah Jaffna and Candy whatever right පුතේ. අපි හැබැයි දැන් equal කියන එක මුලට අරන් ඔන්න දැන් භාවිතයක් අපි බලමු කොහොමද ලියන්නේ කියලා. right? දෙකකට යන්න කැමති පුතේ. ඒ කියන්නේ එක සමානව දෙකකට යන්න කැමති එක සමාන ඉලක්කම් තමා තියෙන්නේ. මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති ස්ථාන දෙකක් තියෙනවා. මම equal එක දැන් මුලට. හැබැයි equally කියලා දාන්න බෑ මුලට ගන්නකොට. මුලට ගන්නකොට equal කියලා ගන්න ඕනේ. බලන්න කොහොමද ලියන්නේ කියලා පුතේ. right look at this one. ඔන්න පුතේ ලියලා තියෙනවා number 5 එක බලන්න. පස්වෙනි එක මම ඔයගලන්ට ඔතන screen එකේ දාලා තියෙනවා පුතේ number 5. එතන ගත්තේ මෙහෙම. equal number of people like to visit Candy සහ කොහෙටද යන්න කැමති පුතේ? Candy and Jaffna right? equal
number of people. ඒ කියන්නේ එක සමාන මිනිසුන් සංඛ්‍යාවක්. එක සමාන මිනිසුන් සංඛ්‍යාවක්. equal number of people like to visit. යාමට කැමති කොහෙටද? visit like to visit Kandy කොහෙටද යන්න කැමති පුතේ? කොහෙටද යන්න කැමති? නුවර සහ ජැෆ්නාද? හරිද පුතේ? නුවර සහ ජැෆ්නා. ඒ කියන්නේ Kandy and ජැෆ්නා. නුවර සහ යාපනයේ. බලන්න පුතේ හරිද වැරදිද කියලා එක. එක සමානද නැද්ද? Kandy ජැෆ්නා. දර්ශි කියන්නේ එක සමානයිද නැද්ද? chart එක බලලා. anyone? හරි නේද පුතේ? Kandy, Jaffnai ඒ දෙකට අදාළ සංඛ්‍යාත්මක අගය මොකද්ද පුතේ? okay 10 පුතේ 10යි නේද? එතකොට equal number of people එක සමාන මිනිසුන් සංඛ්‍යාවක් කැමති යන්න Kandy සහ ඒ කියන්නේ නුවර සහ යාපනයේ Kandy and Jaffna වලට යන්න කැමති එක සමාන මිනිසුන් සංඛ්‍යාවක්. එතකොට සංඛ්‍යාත්මක අගය ගත්තාම නුවරයි ජැෆ්නා ඒ කියන්නේ නුවරයි යාපනයේ 10යි නේද පුතේ? එතකොට එකයි දාන්න ඕනේ. 10යි 10යි කියලා වෙනම දෙකක් දාන්න යන්නේ නැහැ. එතකොට which is 10 කියලා දැම්මහම පුතේ හොඳටම ඇති. right? which is 10 කියන්නේ ඒකේ සංඛ්‍යාත්මක අගය 10යි. ඒකේ සංඛ්‍යාත්මක අගය 10යි. ඒකේ සංඛ්‍යාත්මක අගය 10යි. right යමු පුතේ ඊළඟ එක මෝ එක. බලමු පුතේ වඩා වැඩියෙන්. බලමු පුතේ. වඩා වැඩියෙන් කොහොමද අපි මේක භාවිතා කරන්නේ? number 6. 6 වෙනි එක. වාක්‍ය පහක් ලියා ගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති පුතේ. හරි. ඔන්න මෝ එක භාවිතා කරලා තියෙනවා. මෝ එක දැම්මොත් දෙකක් අතර සංසන්දනයක් නේද පුතේ? less දැම්මත් දෙකත් අතර සංසන්දනයක්. ඒ සංසන්දනයක් නැතුව කියන්නත් පුළුවන් පුතේ. එකක් විතරක් දාන්න පුළුවන් දෑන් එක නොදා. එතකොට පුතේ මම මෙතන දෑන් එක භාවිතා කරලා තියෙනවා. දෑන් මෝ එක එනවා නම් අපිට අනිවාර්යෙන් දෑන් එක තමයි දාන්න තියෙන්නේ. දෙකක් ගන්නවා නම් මොනවාද දෙක? මම අරන් තියෙනවා පොළොන්නරුවයි දඹුල්ලයි. පුතේ ගොඩක් කියන්නේ වඩා වැඩියෙන් මිනිස්සු යන්න කැමති පොළොන්නරුවට දඹුල්ලට වඩා. අන්න ඒ දෙකත් මම අරගත්තා. මැද තියෙන දෙකක්නේ. මැද තියෙන දෙකක් නේද පුතේ? වඩා වැඩියෙන් මිනිසුන් සංඛ්‍යාවක් යන්න කැමති නැත. වඩා වැඩියෙන් මිනිස්සු යන්න කැමති පොළොන්නරුවට දඹුල්ලට වඩා. හරි පුතේ? ඒකේ සංඛ්‍යාත්මක අගය එතකොට අපි දාන්න පුතේ පොළොන්නරුවේ සංකේත මොකද? සංකේතාත්මකව දාලා තියෙනවා ඔයගලන්ට 20 කියලා නේද පුතේ? වඩා වැඩි එකේ ඉලක්කම තමයි පුතේ දාන්න ඕනේ. වඩා වැඩි එකේ ඉලක්කම දඹුල්ලයි පොළොන්නරුවයි ගත්තාම දඹුල්ලේ කියන 20 කියන එක තමයි පුතේ කොහෙද පොළොන්නරුවේ කියන 20 කියන ඉලක්කම තමයි වැඩි. එතකොට අපි දාලා තියෙනවා which is 20 කියලා. එතකොට ඒකේ සංඛ්‍යාත්මක අගය පුතේ දාලා තියෙනවා 20යි කියලා. පුතාලා හොඳට බලන්න. දැන් ඔතන නම්බර් කියන එක සඳහන් වෙලා නැහැ නේද? මම දුන්නේ නැහැ more people number of එහෙම දුන්නේ නැහනේ. අපිට ඔතන නැතත් පුතේ අපි දැන් මේ වෙනකම්ම අර නම්බර් කියන එක භාවිතා කළාන වාක්‍යයන් වල. ආයි අපිට කොහොමත් අර 20ට පස්සේ නම්බර්ස් කියන එක දාන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඒක පත්තියන් වෙලා. බලන කෙනාටත් පත්තියන් වෙලා තියෙනවා මේ තියෙන නම්බර්ස් තමයි කියලා. හරිද පුතේ? ඒක නිසා 20 කියලාම භාවිතා. නම්බර් එක මොකද්ද තියෙන්නේ? ඒකට පස්සේ ආයි නම්බර්ස් කියලා භාවිතා කරන්න එපා. මම කියන්නේ